අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත දෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු කටයුතු යහපත්ව සිදු කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. තව පැය කිහිපයයි තියෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න. මේ වෙනකොට ඔබේ නිවස සුද්ධ පවිත්‍ර කරගෙන ඒ වගේම තමයි අලුත් කරගෙන ඒ වගේම තමයි සිතුවිලිත් අලුත් කරගෙන ඔබත් බාහිරින් වගේම අභ්‍යන්තරයෙන් අලුත් වෙන සූදානම්ෙන් ඉන්නේ මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක. සූර්ය සංක්‍රාන්තියත් එක්ක අලුත් වෙන්න උත්සාහ කරන ඔබට ජ්‍යොතිෂය අනුව කොහොමද මේ අලුත් අවුරුද්ද වැදගත් වෙන්නේ? ජ්‍යොතිෂය අනුව කොහොමද වටිනාකම ඔබට මේ අලුත් අවුරුද්දෙන් ලැබෙන්නේ? ලග්න 12ට සමස්තයක් විදිහට රටට සහ රටේ සමස්ත පුරවැසියන්ට සහ ජ්‍යොතිෂයට අනුව අවුරුද්ද ආරම්භයේදීම කියපු දේවල් මේ වෙනකොට වෙලා තියෙනවද? අපි මේ කියන කාරණා සම්බන්ධයෙන් කතා කරන්න සූදානම්. මේ කියන්න හදන්නෙත් අලුත් අවුරුද්දෙන් පස්සේ වෙන දේවල්ද? ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි සූදානම් ඒ සියල්ල විවෘතව අද මේ 7 වෙනි පැය සංවාදය තුළ හාරවුස්සන්න ඒ පිළිබඳව ඍජු උත්තර ටිකක් ඔබ ළඟට අරගෙන එන්න. ඒ වෙනුවෙන් සුදුසුම කෙනාට අපි අද ආරාධනා කළා 7 වෙනි පැයට විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ. අයිබෝන් සුබෝදෑසනක්. සුබෝදෑසනක් මියුරු. මේ මියුරු අලුත් අවුරුද්ද ආරම්භ වෙනකොටම කිව්වා 2021 අවුරුද්ද කොහොමද කියන කාරණේ. දැන් 2021 අවුරුද්ද ආරම්භ වෙලා අප්‍රේල් අද 12 වෙනිදා මාස 4ක් ගෙවිලා තියෙනවා. කියපුවා වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් සහ අද කියන ඒවා ඉස්සරහට වෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් ඒකම මේ අලුත් අවුරුද්ද සමරන්න ඔබ සූදානම් වෙනවා නම් ඒකේ තියෙන වටිනාකම සමහරවිට චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඕනේ නැහැ. ගෙදර තෙල් චාතියක් ලෙපේ තියන්න ඕනේ නැහැ. කිරි ටිකක් උතුරන්න ඕනේ නැහැ. මේ වගේ ඇති වටිනාකමක් නැහැ. සමහරවිට ඔබ එහෙම හිතනවා වෙන්න පුළුවන් නැහැ. එහෙම නෙවෙයි. එතන තියෙන ලොකු වටිනාකමක් ආධ්‍යාත්මික සුවයක්. අපි මේ ගැන කතා කරමු. මියුරු මම මුලින්ම කැමති ජ්‍යොතිෂයට අනුව අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද අර්ථ ගන්නවන්නේ කොහොමද මියුරු? මෙහෙමයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අපි දකිනවා මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වීම තමයි අපි එතනින් අපේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව නිර්මාණය වෙන්නේ. ඒකම අපි දකින මේක අපිට හෙළයන් විදියට වගේම ශ්‍රී ලංකේ පුරවැසියන්ව ඉතාම වැදගත් දෙයක්. මේකට අපි සිංහල පමණක් නෙමෙයි. මේක අපි කතා කරනකොට කියන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා. ඒකට හේතුව තමයි අපිට කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙනවා සිංහලයන් වගේම හින්දු අයත්. අපිට මෙහෙම ගන්නකොට මේ හෙළ ශාස්ත්‍රයට අනුගතවත් හින්දු ආගමත් එක්ක ලොකු ආබයි මිත්‍රතාවයකින් තමයි මේ අපි අලුත් අවුරුද්ද සමරන්නේ. මේ කතා කරන්නේ ඇත්තටම කෘෂි කාර්මික යුගයන් තුළ නිර්මාණය වෙච්ච එක්තරා ඉහළම සංස්කෘතික න්‍යායයක්. මේකට හේතුව තමයි මිනිස් ජීවියා නැත්තම් මිනිස් ජීවියා පවතින්නේ කෘෂි කර්මාන්තයත් එක්ක. මොකද අපි ජීවිතයට අවශ්‍ය ආහාර රටාව සැලසුම් කරන්නේ ඒ ආහාර රටාවත් එක්ක තමයි මිනිස් ජීවිතයේ පැවැත්ම නිර්මාණය. ඒතර මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද බැඳෙන්නේ සූර්ය සංක්‍රාන්තිය සමග. ඒතර මේ සූර්යයාගෙන් තමයි අතීත හෙළ රජදරුවන් අතීත හෙළ මුතුන් මිත්තන් අපිට මේ දායාදයක් විදිහට නිර්මාණය කරේ ආහාර රටාවන් පරිපාලනය වගා කිරීම ශ්‍රේෂ්ඨයන් සියල්ලම. ඒ නිසා මේක ඉතාම වැදගත් වූ පුළුල් විග්‍රහයක්. මොකද හේතුව මේ සූර්ය රජතුමාගේ තමයි සූර්ය දෙවිඳුන් වහන්සේගේ සංක්‍රමණය තමයි මේ සිංහල හින්දු අවුරුද්ද අපි සමරන්නේ. මොකද මේ ඍතු ක්‍රමයට ගත්තත් කාල න්‍යායන්ට අනුව ගත්තත් මේ සියල්ල බෙදා වෙන් කරනවා. වස්සාන කාලවල මේ හැමදේම බෙදා වෙන් කරගෙන තමයි අපේ හෙළ මුතුන් මිත්තන් ඒ වගේ තමයි හින්දු ආගම වේවා සිංහල බෞද්ධ වේවා මේ සංස්කෘතික කටයුතු එකත් බැඳුනේ. ඒ නිසා මේක ඉතාම දැවැන්තව කාර්යයක්. මේක ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලය තමයි අපි එකක් කළගුණ දත් මිනිස් වශයෙන් අපේ සංස්කෘති න්‍යායම නිර්මාණය වෙනවා. කළගුණ දත් මිනිස් ප්‍රජාවක් වශයෙන් සංස්කෘතිය ආරක්ෂා කරගෙන එකිනෙකා සම්බන්ධයෙන් මිත්‍රතාවයෙන් ආදරණීයත්වයෙන් මේ මිනිස් ජීවීන්ගේ පැවැත්ම නිර්මාණය කරන සාධකයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට මේ සිංහල ක්‍රමයට අපි බක් වෙසක් පොසොන් නැසල නිකින බිනර වක් පිල්ලි උඳුවක් කියලා එතන මෙහාට තමයි අපි වාසකරණය කරන්නේ. ඒ වගේම තමයි බක් මාසයේ භාග්‍යවන්ත මාසය කියලා සඳහන් කරන භාග්‍යවන්ත මාසය වගේම තමයි අනෙක් පැත්තෙන් අටුකුටු පිරෙන. ඒ නිසාම මේක භාග්‍යවන්ත මාසයක් වෙලා තියෙන. ඒ නිසාම සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා කියන මතයත් එක්ක ඉපැරණි ගොවි ගම්මානවල ගැමි ගම්මානවල උදවිය මේක සමරන්න යෙදුණා. කොහොම නමුත් මේකට විවිධ අර්ථකථන තියෙනවා. ජ්‍යොතිෂ පැත්තෙන් බලපුවාම ඒකට තියෙන අර්ථකථනය තමයි ආරම්භයේදීම පැහැදිලි කරගන්නේ. කලේ සමහර වෙලාවට මියුරු දැන් අලුත් අවුරුද්ද සමරන්න නැකත් සීට්ටුව හදනකොට පහුගිය අවුරුද්දේ අපි දැක්ක පොඩි වාද විවාද. මේ කට්ටිය හදන නැකත් සීට්ටුව හරි නෑ, මේ කට්ටිය හදන නැකත් සීට්ටුව හරි නෑ, මේක රැයට යෙදලා තියෙන නැකතක්, ඒක හොඳ නෑ, ඉර අවරට ගියාට පස්සේ එහෙම වෙන්න බෑ කියලා. මෙවර නැකත් සීට්ටුව ඔබට අනුව හරිද වැරදිද? 99%ක්ම හරි. මොකද හේතුව අපි එහෙම කියන්න හේතුව තමයි මේ පාර නැකත් සීට්ටුව හදනකොට
කිසිදු බලපෑමකින් තොරව කිසිදු අපි කියමු අපේ රටවලට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ වගේ ආසියානු කලාප රටවලට හැමදෙස්සම අපි කියනවා අර ජාත්‍යන්තර බලපෑම් තියෙනවා අපේ සංස්කෘතික නියමවලට බලපෑම් තියෙනවා සහ ඒ වගේ සංස්කෘතික කටයුතු බලපෑම් තියෙනවා ඒ ප්‍රමාණය අඩුවෙන්ම සහ ඒ ප්‍රමාණය මේ පාර ඉවත් වෙච්ච කාලයක්. ඒතකොට මේ පැත්තෙන් බැලුවහම වෙනත් බලපෑම් අපි උදාහරණයක් දේශපාලන වශයෙන් බලපෑම් වේවා ඒ වගේ තමයි සමාජීය බලපෑම් ඒවා අවම වශයෙන් තියෙන කාලයක මිනිස්සුන්ට දැන් අපි පහුගිය කාලේ අපි බොහෝසෙන් දඩුවම් වින්දා මේ කොරෝනා වගේ වසංගතත් එක්ක ඒවත් එක්ක මිනිස්සුන්ට දැන් තේරුම් ගියා අපි නියමාකාරයෙන් එකක් ආහාරය අපේ චාරිත්‍ර වාරිත්‍ර විදි හරියට කෙරෙන්න ඕනේ කියන කාරණේ. ඒ නිසා අපි දැන් සංස්කෘතික නියමයන්ට බැඳිලා යනවා. අපි දැන් පහුගිය ටිකේ දැක්කා බටහිර වෛද්‍ය විද්‍යාවට එහා ගිය හෙළවෙදකම් මේවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේවත් එක්කත් බැඳුනා. ඒකම දැන් මේවා වලට වැඩි නැඹුරු භාවයක් ආවා. ඒකම දැන් අපි හරි විදිහට මේක සැලසුම් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි මේ පාර නැකත් සීටුව නිවැරදි කාලහොරන්ට ගලපා තියෙනවා කිව්වොත් ඒක පොදුවේත් හැමෝම පිළිගන්න මතයක් බඩපත් වෙනවා. සමහර වෙලාවට නැකත් සීටුව නිවැරදුනාට මේ නැකත් චාරිත්‍ර ඉටු කිරීම තුළ සමහරවිට ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙන්න පුළුවන් මේවා කරන්න ඕනද? මේවා කරලා තියෙන වටිනාකම මොකක්ද? අපි හැමදාම 365 දවසේ එක දවසක් විතරක් නෙවෙයි අපි 365 දවසේ 364ම ඉතුරු 364ත් අපිට අවුරුදු තමයි අටුකොටු පිරලා තියෙනවා නම් මිල මුදල් තියෙනවා නම් දරුමල්ලෝ ටික ගෙදර ඇවිල්ලා ඉන්නවා නම් අපිට අවුරුදු තමයි කියලා. සමහරවිට ඔක කරන්නේ නැහැ. චාරිත්‍ර සමරන්න උත්සාහ කරන්නේ නැහැ. චාරිත්‍ර ටික සමරන එක අලුත් අවුරුදු දා වෙනකොට කිරිමුට්ටිය ගේ මැද තියලා කිරි ටික උතුර ගන්න එක. ඒකේ තියෙන වටිනාකම මොකක්ද? ඇත්තටම ජ්‍යොතිෂ විද්‍යාත්මකව බලපුවම. ඔව්. මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් ඉන්නේ කලියුගයක් තුල. මේ කලියුගයක් තුල ඉන්නකොට බොහෝ දෙනෙක් හිතනවා මේ සමහර දැන් හිතන්නකෝ ගොඩාක් නිර්ආගමික පිරිස් ජනතාව වෙන්නේ වැඩි වෙනවා. ලෝකේ බොහෝ රටවල් ප්‍රබල වෙන්නේ නිර්ආගමික. කියන්නේ ආගමක් අදහන් නැතිව. සමහරලාට වටිනාකම් ප්‍රශ්න කරන යුගයක්. පැහැදිලිව මොකද මේ හේතුව ආගමක් දහමක් අදහන් නැතුව මේ කලියුගයක් තුල මේ අපි 21 වෙනි සියවස ගත්තාම බොහෝ රටවල් අපි දිනුනොත් දකින්න. ආගමක් දහමක් අදහන් නැහැ. ඊට පස්සේ ගත්තාම සංස්කෘතික න්‍යාමයක් නැහැ. තමන්ගේ තාක්ෂණ සහ ආර්ථික දියුණුවක් පමණක් එක මිනිස්සුන්ගේ යම් ශරීරගත දියුණුවක් එක පමණක් නිර්මාණය වෙනවා. එතකොට ඒ දියුණුව සැබෑ දියුණුවක්ද කියලා ඇහුවොත් ඒක සැබෑ දියුණුවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ දියුණුව තුළින් අපි දකින දේ තමයි මිනිස්සුන්ගේ අතුලාන්තේ පරිහරණ ආධ්‍යාත්මික පරිහරණයටපත් වෙනවා. නමුත් මේ ශාස්ත්‍රානුකූල අපි යම් දේවල් කිරීම අපි උදාහරණයක් විදිහට මේ වගේ චාරිත්‍ර වාර්ථික විදි කිරීම තුළින් අපේ ආදරය බැඳීම් හැඟීම් මේ සියලු දෙක ලොකු මිනිස්සු කියන තැනට ලොකු බැඳීමක් ඇති වෙනවා. නැත්තම් මේ බැඳීම කියන තැන නැති වෙන තැන තමයි මේ දේවා පිරිහෙලා යාම. ඒ නිසා අර තාක්ෂණයෙන් දියුණුවාට ලෝකයේ ආර්ථිකයෙන් දියුණුවාට පළක් නැහැ. මිනිස්සු මානුෂීය වශයෙන් සහ මිනිස්කමෙන් දියුණු වෙන්නේ නැත්තම්. ඒ නිසා අන්න ඒකට තමයි මේ ශාස්ත්‍ර බැඳිලා තියෙන්නේ. මේවා කිරීම තුළ අපේ දුවදරුවන් එක එකමුතු වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තම ඥාතින් එකමුතු වෙන්න පුළුවන්. සමාජයක බැඳිලා ඉන්නවා. බලන්න අවුරුදු දවසේ තියෙන මිනිස්සුන්ගේ ඇතුළේ තියෙන මුහුණවල තියෙන සිනහව, ඒ ලෙන්ගතුකම, ඒ අව්‍යාජ භාවය, මිනිස්සු ගාව තියෙන සතුට ඒවා අපිට මිල මුදල් වලින් ගන්න බෑ. එනිසා මේ චාරිත්‍ර ඉටු කිරීම තුළ වටිනාකමක් තියෙනවා. පැහැදිලිවම වටිනාකමක් තියෙනවා. මොකද විශ්වය තුළ තියෙන බොහෝ දේ අපිට පේන්නේ නැහැ. මම හැමදෙස්සම කියන කතාවක් තමයි මේ ලෝකේ අපි දකින්නේ 101යි. ඊටු අපිට 99ක් 99ක් පේන්නේ නැති මේ විශ්වයක අපි ඉන්නේ. ඒතකොට එහෙමකොට අපි දකින්නේ එක්තරා පේන කොටසක පමණයි. ඒත් ආධ්‍යාත්මයක් ඇතුළාන්තයක් සහ මේ චාරිත්‍ර අපිට නොපෙනෙන විශ්වය තුළ යම් කිරණ ආශිර්වාදයන් අපිට ලැබෙනවා. ඒ නැකද තිතිය කාරණේ තුළ තියෙන බලය අපිට හිමි වෙනවා. ඒ නිසා අන්න ඒ වලට හුරු කරන් ඔබේ මේක අපේ හෙළ රජදරුවන් අපේ ඒ තාම දැවැන්ත ශාස්ත්‍රයක් දැවැන්ත ආධ්‍යාත්මික ගමනක හිටිය මිනිස් ප්‍රජාවක්. ඒගොල්ලෝ බොහෝ දේ දින්න මේ පෘථිවි තලයෙන් පවා නික්ම ගියා කියන තැනට අපේ යම් සාධක පවා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒ තරම් ආධ්‍යාත්මික දියුණු කරා කියලා. එහෙනම් මේ ශාස්ත්‍ර මේ දේවල් ඉටු කිරීම තුළ අපිට ඒ ආධ්‍යාත්මික දියුණු කරන හොඳ අවස්ථාවක් අපිට හිමි වෙනවා. අර නරක වූ පිටුපඳුර කෙටි කතාව තුළ කියන සමහර වෙලාවට මේ ඔය අලුත් අවුරුද්ද කියන දවසේ ඉන්නේ අද විතරක් නෙවෙයි සමහරවිට 365 දවසින් ඉතුරු දවස් 364ත් අවුරුදු තමයි අපි මේ සලකන්නේ එක තැනක විතරයි කියලා. සමහර වෙලාවට මේ රාමුගත වීම මියුරෝ කෙනෙකුට හිතෙන්න පුළුවන් අර පඩි ගන්න දවසට අස්වැන්න කැපෙන දවසට විතරයි කියලා. එතනින් එහාට ගිහිල්ලා මේකේ තියෙන සංස්කෘතික වටිනාකම පැහැදිලි කළා. මට මම කැමති ජ්‍යොතිෂයේ වටිනාකම. සූර්යාගේ මේ සංක්‍රාන්තිය ග්‍රහාපල දොස්වලට බලපාන්නේ කොහොමද? ලග්න 12ට බලපාන්නේ කොහොමද? සමස්තයක් විදිහට ජ්‍යොතිෂය හැම බලපුවාම රටට තියෙන කේන්ද්‍රයක්. මේකට කොහොමද බලපාන්නේ කියන කාරණේ සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. දැන් මේ පාර සිංහල හා හින්දු අලුත් අවුරුදු උදා වෙනකොට 14 වෙනිදා උදෑසන 2:33ට පෙරවරු 2:33ට උදා වෙනකොට මකර රාශිය තුල සෙනසුරු බලවත්ව පිහිටන මොහොතක තමයි උදා වෙන්නේ. ඒතර මේ උදා වෙනකොට අපි සාමාන්‍යයෙන් ගත්තම ලග්න 6කට ඉතාම උසස් ප්‍රතිඵලත්
ලග්න 3කට මධ්‍යස්ථ ප්‍රතිඵල තවත් ලග්න 3කට එම අනතුරු සහ විපත්ති කාලයක් වශයෙන් මේක බෙදිලා යනවා. ඒක වෙන්නේ අර අපි කියනෝනේ හැමෝටම හොඳ වෙන්නෙත් නැහැ හැමෝටම නරක වෙන්නෙත් නැහැ කියන්නේ අන්න ඒ වගේ අවකාශයක් පවතිනවා. එතකොට මේ සූර්ය සංක්‍රමණයත් එක්ක අපි දකින කාරණේ තමයි මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුදු තුල එක් මිනිසුන්ට බලපාන ආකාරය අපි රාජ්‍යයට බලපාන ආකාරය වෙනස් වෙන පටන් ගන්නවා. මම මතක ඇති ඔබතුමාට අපි එමු අර මම කතා කරන අපි ජනවාරි මාසේ 1 වෙනිදා අප්‍රේල් මාසේ 6 වෙනිදාකින් පස්සේ මේ ගුරු සංක්‍රාන්තියත් එක්ක ක්‍රමක්‍රමෙන් රාජ්‍ය තුර තියෙන වූ ප්‍රතිපත්ති රාමුව වෙනස් වෙනවා කියන කාරණය. ඒතර ඒක අපි ලංකා තලයට බලපාන විදිය සහ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ පරිපාලකයන්ගේ ඥානයන් වෙනස් වෙන ආකාරය සහ සැලසුම් දියුණු වෙන ආකාරය ගැන මම කතා කරා. ඒකට තවත් රුකුලක් විදියට මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේදී මේ සූර්ය සංක්‍රමණයත් එක්ක අපි දකිනවා රවි ග්‍රහයා ස්ථානගත වෙන්නේ මකර රාශියෙන් 4 වෙනිදා. අපි කියන්නේ එතන ස්ථානගත වෙනකොට මොකද වෙන්නේ? ඒ භාග්‍යස්ථාන ස්ථාන පෞරුෂය, නායකත්වයේ සැලසුම් කිරීම සහ කෘෂිකාර්මික යුගයක් කෙරෙහි පෙරලීමේ වේගය වැඩි කරනවා. ස්වාධීනත්වයෙන් නැගිටින්න උත්සාහ කරන කාලයක් වෙනවා. ඉතින් මේක පොදුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙනවා. ඒකම තමයි අපි ලග්න වලින් පිළිවෙලින් ගත්තොත් උදාහරණයක් විදිහට අපි ලග්නවලට එමු. ලග්නවලට අපි ලග්න 12 ගැනම කතා කරමු ටිකක් ගැඹුරින්. මොකද ඔබ බලාගෙන ඉන්නේ රටට කොහොමද කියන කාරණාත් එක්කම වැඩිපුරම මට කොහොමද බලපාන්නේ කියන ගන්න පොදුවේ කාරණාට වඩා මගේ ලග්නයට කොහොමද බලපාන්නේ. අපි ඒක ටිකක් ගැඹුරින් කතා කරමු. ඊට කලින් දැන් රටට බලපානවා කියලා කිව්වනේ. පැහැදිලිවම. එතකොට මේ රටට බලපාන්න කියන ඔබ කියන්නේ මේ අලුත් අවුරුදු උදාවත් එක්ක අප්‍රේල් 6 වෙනිදා සිද්ධ වෙච්ච ගුරුමාරුවත් එක්ක මේ තියෙන දිශානතිය වෙනස් වෙනවා කියන කාරණේ. පැහැදිලි වෙනස් වීමක්. හරි. එතකොට ජනවාරි 1 වෙනිදා ඔබ කියපු කතාවත් එක්ක මේ ආපු ගමන ජනවාරි ඉඳන් අද වෙනකොට මාස 4කුත් දවස් 12ක් ගිහිල්ලා තියෙනවානේ. එතකොට මේ ආපු ගමනේ ඔබ කියපු දේවල් ඉටු වෙලා තියෙනවද? සංක්‍රාන්තියෙන් මාරු වීම මේ සියල්ල එක්ක හැඩතල වෙනස් වෙලා තියෙනවද? පැහැදිලිව වෙනස් වෙනවා. මොකද මම කියනවා රාජ්‍ය තුලට අභියෝගාත්මක කාලයක් විදිහට මේ ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් අප්‍රේල් මාසේ 6 වෙනිදා වෙනකන් කාලය අභියෝගාත්මක කාලයක් විදිහට යෙදිලා තියෙනවා. ඒ යෙදිච්ච කාලය තුල ඔයගොල්ලෝ දකින්න ඇති සමහරවිට රාජ්‍ය ප්‍රතිපත්ති රාමුන් වේවා අපි ගත්තාම උදාහරණයක් රට තුල සංවර්ධන වැඩසටහනට අකර්මණ්‍ය වී ගමන් කරපු කාලයක්. ඒකට හේතු තමයි එකක් අපි තරුණ ඉස්සරහක මේ ලංකා රාජ්‍යයට විතරක් නෙමෙයි සමස්තයක් වශයෙන් ගත්තාම මුළු මහත් ලෝක තලය තුල අපි මේ ලෝකේ ඉන්න සියලු රාජ්‍යයන්ට බලපෑවම කොරෝනා කියන දැවැන්ත වසංගතය. ඒක බලපෑවම ඒකට අපි ඒ පිහිටීමත් එක්ක ඒ කාලේ රාමුව පනිනකන් ටික අපහසු ගතියක් යනවා. දැන් අපි කොරෝනා නැහැ නෙමෙයි අපි කියන්නේ. දැන් කොරෝනා තියෙනවනේ සමාජයේ. ඒත් අපි දැන් මේකත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා තියෙන එක පැත්තකින්. ඒකම දැන් අපි සැලසුම් කරනවා ආර්ථිකයට දැන් ආය අවතීර්ණ වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ මානසික හැඟීම් වශයෙන් අපි ආරක්ෂිත වෙලා අපේ ආර්ථිකයත් ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් අපිට මෙහෙම හිටියොත් දිනන්න බෑ කියන තැන ඇවිල්ලා. දැන් බලන්න මේ කාලය තුල ඔබ හොඳට අධ්‍යයන කරන සමාජයට ගිහිල්ලා එළියට බහැලා බලන්න මාර්තු මාසේ ඉඳන් මාර්තු මාසේ හරියටම ඔය කියන මුල් කාලේ මාර්තු 2 වෙනිදා 3 වෙනිදා පරිසරය ගත්තාම වැඩි ව්‍යාපාරික ප්‍රජාවක් ලංකාවේ නම ව්‍යාපාර සැලසුම් කරන ආර්ථික රාමුන් සකසනවා මේ ඔක්කොම වර්ධනයක් වෙනවා. හැබැයි මේකේ ප්‍රතිඵල ටික අර ගුරු සංක්‍රාන්තියේ ගුරු ග්‍රහය කුම්භ රාශියට ගියාම ලංකා කේන්ද්‍ර කුම්භ රාශියනේ ලියවෙන්නේ වත්කම් නිර්මාණය කිරීම සැලසුම් කිරීම වගා කිරීම ශේෂයන් ආනන අපන ශේෂයන් තුල සැලසුම් අනාගත දියත් කිරීම ඒ වැඩ පිළිවෙල සකස් වෙමින් යනවා. එහෙනම් මේක අපිට හොඳට පළ දරන්න තැනක් දකින්න පුළුවන් තැන. අපිට මේක අත්විඳින්න එපා. දැන් මේ කියන කාරණා අපිට දැනෙන්න ඕනේ. නැත්තම් මේ කියන කාරණා දැනුනේ නැත්තම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඔන්න දැනෙන්න ගන්නවා ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන කාලේ. ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන කාලේ ඔන්න හොඳට දැනෙන්න ගන්නවා. අපි කියනවා යම් විදිහකින් බීජයක් වුණත් පැල කරපු සැනින්ම ඒකෙන් අපිට ඵලය ගන්න බෑ. ඒක නම් බීජය පැල කරලා යම් කාලයකට පස්සේ මේක ප්‍රතිඵලය දකින්නට වෙන්නේ. එහෙනම් ඒ කාලේ දැන් අපිට උදා වෙමින් යනවා. ඒ නිසා මේකේ ප්‍රතිඵල එන්න ටිකක් අපිට ඉන්න වෙන ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන කාලේ අන්න එතනදී අපිට දකින්න පුළුවන් මේ ලංකා රාජ්‍ය තුළ තියෙන වෙනස්කම් රැසක්. සමහර වෙලාවට මේරු මේ අලුත් අවුරුදු උදා වෙනකොට උතුරන්න ඕන පොල් කිරිද එළ කිරිද කියන කාරණා සම්බන්ධයෙන් මිනිස්සු ළඟ මතයක් තියෙනවා. අපි එතෙන්වත් එමු. දැන් ඔබ කිව්වේ මේ ජනවාරි 1 වෙනිදා ඔබ කියපු ශාස්ත්‍රානුකූල විග්‍රහය ඇතුලේ ජ්‍යොතිෂ වේදයට අනුව සිදු වෙන දේවල් ජ්‍යොතිෂයට අනුව සිදු මේ දැන් වෙන ව්‍යාකූලත්වයන් දැන් ඔබ කිව්වේ දියුණුවට සිද්ධ වෙන දේවල් නේ ප්‍රගතියක් විදිහට දකින්න දේවල්. දැන් මේ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙන දේවල් කියන්න බැයිද ජ්‍යොතිෂයට අනුව ලංකා කේන්ද්‍රය තුල? ඔව් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කාලණ්‍යයට අනුව ගත්තාම දැන් අපි ඊළඟ කාලේ කොහොමත් ඔය මැයි ජූනි කියන මුල් කාලේ ටික එන්නේ වස්සාන කාලේ. ඉතින් කොහොමත් ඕක හැම අවුරුද්දකම අපි දකිනවා ලංකාවට බලපෑමක් වෙනවා වස්සාන කාලේ නිසා අධික සහිත කාලයක් වෙනවා. දැන් ඕක ඉලක්ක කරගෙන බොහෝ දෙනෙක් පොදුවේ කියන්න ගන්නවා ලංකාවේ භූකම්පන ඇති වෙනවා. ඊට
පස්සේ කියන ලංකාවේ ඊට පස්සේ ගම් වතුර ඇති වෙනවා. සුළි කුණාටු ඇති වෙනවා. ඉතින් ඔක කොහොමත් ඔය කියන මැයි අගෝස්තු කියන කාලේ අපි ඍතු ක්‍රමයට ගත්තත් අපි දන්නවා මේක මේ කාලේ සිද්ධ වෙන දෙයක් කියලා. ඕක ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද බොහෝ දෙනෙක් කියන අර පොදුවේ දරන මතයක් විදිහට ඉතින් ඕකත් ඉස්මතු කරලා කියනවා. නමුත් ඕක සාමාන්‍ය න්‍යායක්. අපි ආරක්ෂිත වෙන්න ඕනේ කොහොමත් මැයි ජූනි අපි ඒ කාලේ අකුණු ටික ගසනවා. ඊට පස්සේ ගත්තම ගම් වතුර ටික හොඳට අඩුවක් නැතුව මිනිස්සුන්ට යට වෙන්නම වතුරෙන් උපද්‍රව ඇති වෙනවා. ඊට පස්සේ ගත්තාම ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ඔය අස්වැන්න ඩැමෙන් පාඩු අලාභහානි සිද්ධ වෙනවා. ඔය සියලු දේ අපි කළමනාකරණය කරනවා. ඊට කලින් දැන් අපි සැලසුම් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ විපත් ටික ඒ ආකාරයෙන් එනවා. ඒකම අපි කියන්නේ තවත් කාරණයක් තමයි දැන් මෙහෙම ගමන් කරනකොට කුම්භ රාශිය දෙසට යනකොට අපි මේ දසවැන්නේ කේතු ග්‍රහයත් ඒතර කුම්භ ලග්නේ ලංකා කේන්ද්‍රයේ රාහු කියන ග්‍රහය හතරවැන්නේත් රැඳිලා ඉන්නවා. මේ වෙනකොට දැන් ක්‍රමයෙන් මේ සිංහල අවුරුද්දට උදා වෙනවා. ඒතර රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ ඉන්නා වූ සමහර අපි කියමුකෝ උදාහරණයක් විදිහට රාජ්‍ය පරිපාලකයන්ට සෞඛ්‍යමය වශයෙන් අනතුරු විපත්ති ඇති වෙන කාලයක් විදිහට අපි දකිනවා. මෙන්න මේ කියන කාලේ. එහෙනම් අර ජූලි අගෝස්තු සැප්තැම්බර් ආර්ථික වශයෙන් අපි සන්නද්ධ වෙන කාලේ එනකොටම විවිධ බලපෑම් කොහෙන් හරි අඩුවක් ඇති වෙන්නත් එපා. අන්න ඒ කාලේ රාජ්‍ය පරිපාලකයන් නායක ශ්‍රේෂ්ඨයන්ට අපි උදාහරණයක් සෞඛ්‍යමය ගැටලු සහ බාධක වෙන කාලයක් විදිහට ඔය කියන ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන කාලෙම ඉලක්ක වෙනවා. ඉතින් ඒක තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරිපාලනය කරගත යුතු කාලයක් විදිහට විශේෂයෙන් රාජ්‍ය පරිපාලනය දෙන අය අපි උදාහරණයක් විදිහට අපේ නියෝජනය කරන නායකයන්ට අපි උදාහරණයක් විදිහට අපි රාජ්‍ය මන්ත්‍රීවරු අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒවා ඒ ආරක්ෂිත භාවය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. මොකද අපි දකිනවා මේ ගැන විශේෂ සැලකිල්ලකින් කටයුතු කිරීම වැදගත් වෙන කාලයක්. ඒ නිසා අපි ඒ තැනට තමයි පරිසරය හදාගන්නට ඕනේ. අර මේ මම ඔබ ළඟට ඉස්සෙල්ලා අරගෙන ආව ප්‍රශ්නේ සමහරලාට අලුත් අවුරුද්දට සූදානම් වෙන ඔබට මේ කිරි උතුරන්න සුබ මොකක්ද? එළ කිරිද එහෙම නැත්නම් පොල් කිරිද මේ දෙකමද මොකක්ද කියන කාරණා සම්බන්ධයෙන් අපි එතන පැහැදිලි කිරීමක් කරමු. මේක හරි වැදගත්ම කාරණයක්. දැන් අපි සමහරලාට අපේ මිනිස්සුන්ගේ මනසට ඇතුළු කරනවා මේ කිරි කියන කාරණය තුළ අපි උතුරනකොට සමහර පාර්ශ්වයකට යොදවනවා අපි එළ කිරි උතුරන්න එපා මොකද ඒක රුධිරය කියලා. ඒක තව පැත්තකට යොදවනවා යම් විදිහකින් පොල් කිරි උතුරන්න එපා ඒකේ ජීවයක් නැහැ කියලා. ඒතර මේකෙදී ඇතෙමින් පොල් කිරි වලට හුරු වෙනවා මොකද අපි පව් කරගන්න අකමැති જાතියක්. ඒ නිසා මිනිස්සු හිතනවා මේ අපි ලේ උතුරලා අලුත් අවුරුද්දේ මේක හානියක් කරගත්තාද කියලා. සාමාන්‍යයෙන් විද්‍යානුකූලව කියනවා ඉතින් ඔක හෝමෝන් එකක්. අපි කිරි කියලා ගත්තොත් මේක හෝමෝන් එකක්. විද්‍යානුකූල අනුසාරයෙන් ගත්තොත්. ඉතින් ඒ නිසා අපිට ඇතමෙකුට ඔක විශ්ලේෂණය කරනකොට කියන්න පුළුවන් මේක උතුරන්න එපා මේක රුධිරේ තියෙන නිසා ලේ උතුරම අවුරුද්දම හොඳ නැහැ ඊට පස්සේ පොල් කිරි උතුරන්න කියලා. නමුත් මේක අපි සමස්තයක් වශයෙන් ගත්තාම අපි ගවයාත් එක්ක ලොකුට බැඳෙනවා මේ සංස්කෘතික මංගල්‍ය මේ සූර්ය මංගල්‍ය. ඒ නිසා අපි ගවයාගෙන් තමයි අපි කිරි ටික ගන්නෙ. අපි ගත්තාම ඊට පස්සේ ඒකෙන් තමයි අපි එළඟි තෙල් සකස් කරන්නේ. ඉතින් මේක අපි කිරි උතුරනකොට පැහැදිලිවම එළ කිරි උතුරුවා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය දැන් හින්දු සංස්කෘතිය තුල ගවයා කියලා කියන්නේ සංස්කෘතිකත්වයේ සංකේතයක් විදිහට සැලකන්නේ. පැහැදිලිවම ඉතින් අපි ගවයාත් එක්ක තමයි බැඳිලා ඉන්නේ. අපි වගා ශේෂ්ඨ තුල අපිට අපි ගවයන්ට ඒ සතාසිපන වන්දනීය භාවයෙන් සැලකපු ජාතියක් සහ සංස්කෘතියක් අපිට තියෙන නිසා එළ කිරි උතුරුවා කියලා ඒ සතාටවත් හානියක් වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ලේ ඉතුරුවා කියන වැරදි මතය ගන්න එපා. මේක අපි කියන්නේ එළ කිරි උතුරීම භාග්‍යයක්. මොකද මේ සෞභාග්‍යය සහ හොඳින් අපිට ඒ තමන්ගේ චාරිත්‍රය හොඳට කරන්න පුළුවන් බය නැතුව එළ කිරි උතුරවන්න. මොකද යම් අය සත්‍ය හෝ ඒ භාවය නොදැන කතා කරනකොට කියන්නේ මේකයි කියන සාධක. නමුත් ඒක නිකන් කට වචනයක් විතරයි. නිසා ඒක වැරදි මතයකට ගන්න එපා. ඔබ කැමති නම් පොල් කිරි උතුරන එක ප්‍රශ්නයක් නැහැ. ඔබ කැමති නම් එළ කිරි උතුරන්න. හැබැයි අර විදිහට මතිමතාන්තර ගොඩ නැගුවොත් ඒක මානසික වශයෙන් දුර්වලතාවයක් වෙනවා. මොකද සැබවින්ම මේක අපි විද්‍යානුකූලව කිව්වත් අපි විද්‍යාව කරන දරුවෝ දන්නවා බයොලොජි කරන දරුවෝත් දන්නවා මේක තියෙන හෝමෝන් එකක් මේ හැදෙන්නේ. ඒක මව් කිරි වල තියෙන තේ හෝමෝන් එකක්. ඊට පස්සේ ගත්තාම සත්වයා අපි ගත්තාම ගවයාගේ තියෙන මේක හෝමෝන් එකක්. ඉතින් මේක නිසා මේක ලේ නන් නෙමෙයි. සමහරලාට මේ චාරිත්‍ර ටික ඉටු කිරීම තුළ එකක් ඔය කිරි උතුරවන එක ඊට පස්සේ කැවිලි පෙවිලි ටික හදන එක සම්බන්ධයෙන් ඔබට ඒ කරන ඕන පැහැදිලි කිරීම කළා. එතනින් මෙපිට නොනගතේ ඇදලා තියෙන වෙලාවට පන්සල් යන්න ඕනද? අපි ආගමික වතාවත් සිද්ධ කරන්න ඕනද? ඒ කාල සීමාව තුළ අලුත් අවුරුද්දට ඉල්ලපු ඕඩර් එකක් තියෙනවා. ඒකේ වැඩ නවත්තන්න නැතුව අපි දිගටම කරගෙන යන්න ඕන. මේවා කරාට කමක් නැද්ද? කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. මේවරු ජ්‍යොතිෂයට අනුව දැන් ඇත්තටම නැගත් සීටු හදන ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මේ කාල සීමාව තුළ වැඩ අත්හරින්න ඕනද? ආධ්‍යාත්මික සුවය වෙනින් පන්සලකට ආගමික වතාවත් වල නිරත වෙන්නම ඕනද අපි? ඔව් සැබවින් මේ චාරිත්‍ර වර්තය ආකාරයෙන් ඉටු කිරීම වැදගත්. මොකද අපිට මම හැමතිස්සෙම කියන විශ්ව ආකර්ෂණය. අපි දකින්නේ විශ්වයේ බලය, විශ්වයේ තියෙන අපිට යම් ආශිර්වාදයන් ලැබෙන. මේ ලෝක
ලෝක අපි මේ ඉන්නේ එක්තරා ලෝක තලයක් තුල. අපි දැන් සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය දකින්නේ පදනම් වෙන්නේ නවග්‍රහණ වශයෙන් 9 දෙනෙක් අතුරු ග්‍රහණ 3 දෙනෙක් මත ලියවෙනා ශාස්ත්‍රයක්. හැබැයි මේ ලෝකයේ තුල තල ප්‍රමාණය 31ක් තියෙනවා. මේ තල 31කටම අයිති මේ සූර්ය දිවරාජන් වහන්සේ. එතකොට මේ සූර්ය දිවරාජන් වහන්සේ මේ තල 31කටම අයිති නම් මේක බුදුදහමට අනුව ගත්තාම අපි දකිනවා එතකොට මේ චාරිත්‍ර වාරිත්‍ර තුල අපි නොනගතයකින් නැකත් නොමැති ග්‍රහයන් හා යාශිතත්වයන් බලවත් නොවන කාලයක්. ඒ කාලය තුල අපි ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරමින් අනාගතේ එන්නා විපත්තිදායක භාවයන් පාලනය කරන අපේ තියෙන නිදංගත කර්මස්ථාන සක්‍රිය වීම පාලනය කරන්නට තමයි මේ නොනගත කාලවල අපි කුසල ධර්මයන් වඩන්න කියලා කියන්නේ. ඒක අපි 13 වෙනි දවසේ අප්‍රේල් මාසේ 13 වෙනි දවසේ එතකොට අපර භාග 8යි 9ට මේ නැකත යෙදෙනවා. එතකොට මේ නොනගතයේ කියන කාලය පටන් ගන්නවා. රාත්‍රී 8යි 9ට. ඔව් එතකොට 8යි 9ට පටන් ගත්තාම 14 වෙනිදා උදෑසන 8යි 57 දක්වා තියෙනවා. මේකෙන් අපිට පුණ්‍ය කාලය කොටස ගන්න පුළුවන් 2:33. දැන් සිංහල හින්දු අලුත් අවුරුදු 14 වෙනිදා උදා වෙනකොට උදෑසන 2:33 වෙනකම්ම අපිට මේ ආගමික වතාවන් කෙරෙහි යොමු වීම ආධ්‍යාත්මික භාවනා වැඩසටහන් වේවා ආධ්‍යාත්මික වෙනත් තමන් අදහන ආගමික කටයුතු ඒවා සඳහා යොදවන්න පුළුවන් කාලයක් එනවා. අන්නේ කාලය තමයි අපි ගන්න ඕනේ. එතකොට අපිට ඒක මානසික වශයෙන් වගේම ආධ්‍යාත්මික විශාල සුවයක් බාටපත් වෙනවා. අපි ඒකත් එක්ක ගොඩනැගිලා සංස්කෘතික කටයුතු නියමාකරණ ඉටු කිරීම තුළ අපේ දුවා දරුණුත් ඒකට හුරු වෙනවා. අපේ සංස්කෘතිය තුළ අපේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති වෙනවා. එහෙනම් මේ ආධ්‍යාත්මික එකතු වීම තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර වල කිරීමේදී වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපි මේ චාරිත්‍ර ටික ඉටු කිරීම නැකත් සිටුව පියවරින් පියවර තියෙන්නේ. වැඩ අල්ලලා ආහාර අනුභවය කරන්න තියෙන්නේ. වැඩ අල්ලලා ගනුදෙනු කරලා ආහාර අනුභවය කරන්න. නැත්නම් ආහාර අනුභවය කරලා ගනුදෙනු කරලා වැඩ අල්ලන්න නෙවෙයි. මේක පියවරින් පියවර තියෙන්නේ. වැඩ අත්හරින්න ඊට පස්සේ තමන්ගේ මූලික පරිසරය නිර්මාණය කරගන්න ආධ්‍යාත්මික සුවේ ලබා දෙන ඒ වෙනුවෙන් වන කුසල රැස් කර ගැනීම සඳහා වන ස්ථානයට යන්න පන්සලට යන්න ඊට පස්සේ ගිහලා ආගමික වතාවත් සිද්ධ කරන්න අලුත් අවුරුදු දා වෙනවා කිරිටි කුතුර ගන්න ඊට පස්සේ ඔබ ඊළඟට සූදානම් මේ වගේ තියෙන සංස්කෘතික වටිනාකමත් ඔබ ටිකක් හිතර ගන්න ඒකල ඒ සියලු දේවල් ඉටු කරන්න උත්සාහ කරන්න අපි ලෑස්ති එතන මෙපිටට ඇවිල්ලා වැඩ ඇල්ලීම ආහාර වැඩ ඇල්ලීම ගන්දුණු කිරීම සහ ආහාර අනුභවයට යන්න කලින් ලිපගිනි මෙලවීමේ තියෙන වටිනාකම ගන්න මම එතෙන් අර ඉස්සල්ලා ඉන්න උණපූර්ණය සපයා ගන්න කිරිතරීම ගත්තේ ගෘහණියන් මේක කරන එකේ වටිනාකම මොකද්ද ඉස්සල්ලා නම් කිව්වේ ලිප් බැඳලා මේක කරන්න කියලා දැන් තියෙන ගෑස් නේද ගෑස් ලිපක් තියෙන කොහොමද මේක කරන්නේ ඒක කරාට කමක් නැද්ද අපි කතා කරමු විරාමෙන් පස්සේ අපේ විශ්ව ශාස්ත්‍රවේදී මිරු සම්පත් ලියනගේක් අපි මේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කොහොමද මේ අලුත් අවුරුද්ද කියන කාරණය පිළිබඳව විග්‍රහ කරගන්නමින් ඉන්නේ. මෙරු මීළඟ නැකත කියන්නේ ආහාර පිසීම ලිපගිනි මෙලවීමෙන් නැකත 14 වෙනිදා 6:17ට යෙදෙනවා. ගෘහණියන් නැගෙනහිර දිශාව බලා කොළ පැහැසි වස්ත්‍රාභරණයෙන් සැරසිලා එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් මුන් මිශ්‍ර රස කැවිල්ලක් පිළියෙල කර ගැනීම මැනවේ කියලා තමයි ජ්‍යොතිෂ විද්‍යාවට අනුව සඳහන් වෙලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට ඔය කියන්නේ ලිප් බැඳ ගිනි මොලවා කියලානේ කියන්නේ. සමහර වෙලාවට ගෑස් ලිප තියෙන්නේ. ලිපක් බැඳ ගන්න තැනක් නැහැ. මේක හැබැයි ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කිව්වට මේක නොකලොත් අරක කිරි ටිකක් ඉතුරුවොත් මේකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්ද? සමහරු කියනවා නෑ ඕන් නැහැ කියලා. සමහරු කියනවා මේක කරන්න ඕන චාරිත්‍රයක් කියලා. සමහර වෙලාවට එහෙම ලිපක් නැතත් ගොම වැටි ගා ගන්න බැරි වුණත් සමහර වෙලාවට නිකන් මේ ටගරන් කැලක් තියලා එතන ගල් තුනක් තියලා එතන හරි ඔය කියන කාරණේ කරනවා. ඒක කිරීමේ වටිනාකම මොකද්ද ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මිරු? ඔව් මෙහෙම දෙයක් තියෙනවා. එකක් තමයි ඒක කරද්දී නිවැරදි ක්‍රමයේදී තමයි අපි ලිප් බැඳ කිනි මොලවා කියන කාරණය නිවැරදි. මොකද අපි අලුතෙන් ලිප දැන් අපි සාමාන්‍යයෙන් අපේ අලුත් අවුරුද්ද කියන තැනින් තමයි අපි අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙන කාලේ පටන් ගන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද දෙන කාලෙට අවුරුද්දෙන් අවුරුද්ද අපි අලුත් ලිපක් නිර්මාණය කරගෙන අපි ඉස්සර හෙළ අම්මා වරුන් දකිනවා ගොම් මැටි ගාලා ලස්සන ලිප හදලා ඊට පස්සේ ඒකට අලුතෙන්ම වෙනස් විදිහට සැකසුම් කරලා ඒක අලංකාර කරලා තමයි පටන් ගත්තේ. දැන් අපි එකක් තමයි දැන් ගෝලීකරණ වෙච්ච සමාජයක් තුළ දැන් මේක අපි ඇවිල්ලා තියෙනවා 21 වෙනි සියවස කියන කාලෙට. දැන් මෙහෙම එනකොට ඉතින් අර සංස්කෘතික කාරණාවල තියෙන සමහර ඇතැම් කරුණු ප්‍රායෝගික භාවිත කරන්න බෑ අපිට. ඒක අපි තේරුම් ගන්න ඕනේ කාරණයක්. ඒ නිසා අපි සමහර වෙලාවට අපි කිව්වොත් එimhe ලිපක් බඳින්න නැතිව අපිට ගෑස් ලිපක් වේවා ඒ වගේ දෙයක කිරි තුරුවා කියලා ඒක වරදක් නැහැ. මොකද දැන් අපි අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. සමහර සංස්කෘතික කාරණා තුලම ඉන්න බෑ. මොකද ඒ කාලේ ඒවා තිබෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න අපි ප්‍රායෝගිකව හිතන්න දැන්. මොකද අපි අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ, ඒවට එන්න ඕනේ. හැබැයි සංස්කෘතියට හානියක් නොවන ආකාරයෙන්. මොකද මේක ලිප බැඳලා ඒ අලංකාරය දැකලා ඒ අම්මාගේ තියෙන අත්ගුණය, ඒ අම්මා දකින නිර්මාණශීලී භාවයන් එක්ක
එක දුවදරුවනුත් අලුත් දේ හිතන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ අතර ලොකු සතුටක් බෙදා හදා ගන්නවා. එහෙනම් ඒ වගේ දෙයක් කරාම ඒ අම්මාගේ යුතුයකම අම්මා කරාගෙන තැනිනවා. දැන් අම්මා කියලා කියන්නේ අපි ලොකු කතාවක් අපේ සංස්කෘතියත් එක්ක බැඳෙනකොට අම්මා කියන අපේ දේවත්වයක්. අම්මා කියලා කියන්නේ අපේ ඇදහිීමක්. ඉතින් අම්මාට අපි කියන්නේ බුදු වෙන්න ඕනේ කියන කාරණය. අනික අපි අර ලස්සනට කියනවා අම්මා තමයි උදේ පාන්දර අවදි වෙලා ලිපගිනි මොලවලා දරුවන්ට සහ ගෙදරේ ආලෝකය ඇති කරන්නේ. හැමදේම සැලසුම් කරන්නේ. ඒ සංස්කෘතික න්‍යාය මෙතනින් පටන් ගන්නවා කියන කාරණා තමයි කියන්නේ. හැබැයි ඔක අර කාලානුරූපීව වෙනස් වෙනකොට, යුගෙන් යුග වෙනස් වෙනකොට දැන් මේ ගෝලීකරණ සමාජයක, මේ ආර්ථිකකරණ සමාජයක අපිට ඉතින් අර දැන් අපිට මැටි හොයාගන්න බැරි වෙන්න පුළුවන්, ගොම ටික හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට එහෙම උනේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා ඒ සතුට බෙදා හදා ගන්න තැනට එන්න. සමහර වෙලාවට මේ දැන් ගෙදර හැමදේම අලුත් වෙනවා. මකුල් දැල් ටික කරලා, තිර රෙදි ටික සූදානම් කරලා, හොදලා කරලා නේද? ඔක්කොම අස්පස් කරගන්නගේ අවුරුද්ද පුරාම කන්න දෙන ලිපත් අලුත් කරන්න ගොම්මැට් ටිකක් ගන්න බැරුණත් අඩුම ගානේ නේද? ඔය තියෙන දැලි කුණු ටික පිහලා දාලා ඉවරලා ලිග්ගල් තුන හරියට තියාගෙන හැමදාම කන්න දෙන ලිපේ අලුත් අවුරුද්දට අලුත් විදිහට ගමනක් යන්න උත්සාහ කරන්න. ඒ චාරිත්‍රය ඉටු කරන්න. ඊට පස්සේ අර කියන විදිහටම අපි එළඟ තෙල් භාවිතා කරලා කිරිබතක් මිශ්‍ර රසික ඇවිල්ලා පිළියෙල කරගැනීම මැනවි කියලා. තේ සමහර වෙලාවට සමහර ගෙවල් වල කරන්නේ. මොකද තියෙන වටිනාකම ඕක කරන එකේ? ඔව් අනික තමයි අපි සමහර ආහාර වර්ග අපේ හෙළ ශාස්ත්‍රයට අනුව සහ මේ ජ්‍යොතිෂ අනුවත් වගේම තමයි අපි මේ සිංහල අවුරුදු චාරිත්‍රයට අනුවත් අපිට ආශිර්වාදයක් වෙනවා. අපිට ඒ කාලය තුලේ නැකතට අනුව යම් යම් නිරෝගීමත් බව ඇති කරනවා. දැන් ආහාරය තුලත් ඕක දෙනවා. දැන් ඇයි එළඟි තෙල් යොදවගන්නේ? එතකොට මේ ගෙවෙන කාලයට අපේ ඇඟ ඇතුළාන්තයේ හට ගන්නා රෝග හෝ රෝග පීඩා පාලනය කරන්න මේ කාලේ මේ නැකතට අනුව හොඳයි ඔය එළඟි තෙල් කියන කාරණේ. එතකොට මුං මිශ්‍ර කිරිබතක් සකස් කර ගැනීම. මුං ඇටවල තියෙන සාරවත් භාවය සහ ගුණාත්මක භාවය ඇඟට උරා ගන්නව කාලයක් බඩත් මේකපත් වෙනවා. මෙන්න මෙවැනි ගැඹුරු සිද්ධාන්තයක් ඔකේ තියෙනවා. මේවත් දැක්කා අතීත ඍෂිවරුන්. මේවා දැක්කා අතීත හෙළයන් ඒ වගේ තමයි අපේ Hindu ආගමික නායකයන් අන. ඒතර මේගොල්ලෝ සැලසුම් කරා අපේ යුගයෙන් මේක වෙනස් වෙනකොට ඒ ආහාර රටාව මේ කියන ග්‍රහයන් මත පදනම් වෙලා සැකසුවා. ඒකෙන් නිරෝගීමත්කම, ඒකෙන් ශාස්ත්‍රීයත්වය. දැන් අපි කියමුකෝ සමහරලාට අපි ගන්න ආහාරය බලපානවා අපිට අපේ රෝගී භාවයට හා නිරෝගී භාවයට. ඒ නිසා මෙන්න මේ නිරෝගී භාවයට බලපාන මේ කාලේ ආහාරයක් විදිහට තමයි අපි එළඟි තෙල් මිශ්‍ර කිරිබතයි මුං ඇට මිශ්‍ර කැවිලි නිර්මාණය කරගන්නේ. හොඳයි. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙන්නේ වැඩැල්ලීම, ගන්ධර කිරීම සහ ආහාර අනුභවය නැකත ළඟට. සමහර නැකත් තියෙනවා ඒවා ඉටු කරන්න ඕන පිළිවෙලක් කියලා දෙනවා. සමහරවිට අපි ජීවිතේත් අපිළිවෙල වෙලා තියෙනවා නම් අලුත් අවුරුද්ද පිළිවෙලක් කරන්න ඒ පිළිවෙලට වැඩ කරන්න කියන යෝජනාව තමයි නැකත් සිටුව තුළ එක් පැත්තකින් කරන්නේ. වැඩැල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය. අත හෙල්ලුවොත් නේද? ඇඟ හෙල්ලුවොත් මහන්සි වුණොත් Tamanට මිල මුදල් ටිකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කට හොල්ලන්නත් පුළුවන්. ඒ නිසා වැඩ අල්ලන නැකත හරියටම කරන්න කොහොමද? සමහරු ගමේ අපි දැකලා තියෙනවා මියුරු ජ්‍යොතිෂ විද්‍යානුකූල නැකත් සීටුවේ කියලා තියෙන දෙයට එහා ගිහිල්ලා සමහර වෙලාවට ලිඳත් එක්ක ගනුදෙනු කරනවා, කිරිගහත් එක්ක ගනුදෙනු කරනවා. මේ චාරිත්‍රාත් ඉටු කිරීමේ තියෙන වටිනාකම ජ්‍යොතිෂ විද්‍යාවට අනුව පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් වැඩැල්ලීම ඒ වගේම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. මේක යෙදෙන්නේ 2021 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 7:41ට තමයි අපි එක ලා කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසිලා තමයි මේ චාරිත්‍රය අපි සිද්ධ කරන්නේ. මේක තමන්ගේ වෘත්තිය මත පදනම් වෙනවා. අපි කියමුකෝ උදාහරණයක් විදිහට කුඹල්කරුවාගේ වෘත්තිය කුඹල් කර්මාන්තය නම් ඔහු ඒ සමග තමයි වැඩැල්ලීම ආරම්භ කරන්නේ. අපි ගොවියාගේ ගොවි මහතාගේ කාර්ය වෙන්නේ කුඹුරත් එක්ක, තමන්ගේ සීසෑමත් එක්ක, තමන්ගේ අස්වැන්න නැත්නම් අපි උදාහරණයක් අස්වැන්නත් එක්ක බැඳෙනවා නම් ඒ හාස්‍ය දේ තමයි කරන්නේ. අපි ගුරුවරයාගේ සම්බන්ධයෙන් ගත්තාම ඔහු තමන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය හෝ අධ්‍යයන ක්‍රියාවලියක් සමග බැඳෙනවා. මේක වෘත්තියත් එක්ක බැඳෙන ක්‍රියාවලියක්. ඒක එකිනෙකාට පොදු නෙමෙයි, තමන්ට වෙන් වූ කාරණයක්. ඒ නිසා මේ කාරණත් එක්ක බැඳෙනකොට තමයි තම වෘත්තිය මට මුලින්ම. මොකද මුලින්ම වැඩ අල්ලලා තමන් කරනා වූ වෘත්තියට ආරම්භයේ ප්‍රවිෂ්ටයක් විදිහට තමයි එතනින් ගන්න. මොකද මේ නැකතේ වටිනාකම තමයි තමන් මේ සූර්ය දිව්‍ය රාජානන් වහන්සේගේ තියෙන බලය, වික්‍රමාන්විත භාවය වෙනස් වීමත් එක්ක ඇතිවෙච්ච ඒ කිරණ ශක්තියෙන් මුලින්ම තමන්ගේ මේ අලුත් අවුරුද්දකට මුලින්ම ආරම්භ කරනවා. අපි බටහිර ක්‍රමයට ගත්තාම නම් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට ගත්තා නම් 2000 අපි උදාහරණයක් ජනවාරි 1 වෙනිදාකින් ආරම්භ වෙන්නේ. දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ පොදුවේ ගත්තාම ජනවාරි 1 වෙනිදා. හැබැයි අපේ මේ හෙළයන්ගේ Hindu අයගේ තියෙනවා
ඒ හරියටම නිවැරදිම ශාස්ත්‍රය පටන් ගන්න නිවැරදිම ක්‍රමය පටන් ගන්නවා මේ විශ්වයත් එක්කම බැඳිලා. ඒක තමයි දැවැන්තම දේ. දැන් විශ්වයත් එක්ක බැඳෙන්නේ නැහැ අපේ බටහිර සංස්කෘතික න්‍යාය. එහෙනම් එතනින් පටන් ගන්න දේ ලොකු ආශිර්වාදයක් වෙනවා කියන තැන අපි හොඳින් දැනෙනවා සහ දන්නවා. ඒ නිසා තමයි තම තමන්ට වෘත්තිමය මට්ටම් වලට වෘත්තිමය අවකාශයෙන් ගැලපෙන විදිහට මේ කියන චාරිත්‍ර වර්ධිත සකසන්නේ. ඒ ටික ඔබ ඉටු කරන්න මෙවර නැකත් සිටුවේ විශ්සක් තියෙනවා සහ අලුතෙන් නැකතක් යෙදිලා තියෙනවා පැල සිටුවීමේ නැකත. ඊට පස්සේ තමයි හිස තෙල් ගන්න තියෙන්නේ. කොහොමද ඒක යෙදෙන්නේ මීරු? ඒකේ තියෙන වටිනාකම මොකද? ඇත්තට මේ මෙවර ඒක ටිකක් වැඩිපුර අපි කතා කරනවා මේ පැල සිටුවීමේ නැකතට ඔබ සූදානම් වෙන්න කියලා. අපිත් පැල බෙදලා දුන්නා. මෙහෙම දෙයක් තියෙනවා. ඕක අලුත්ම දෙයක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අලුත් දෙයක් නෙමෙයි. කලින් තිබ්බද? කලින් තිබ්බ දෙයක්. මොකද මේක පැලසිටුවීම නැකත කියන තැන අපිට මේ සිංහල චාරිත්‍රය බැඳිලා තිබ්බා. හැබැයි ඒක නම් තිබුණා සමහර වෙලාවට ඔය ගොවි ගම්මානවල ඔය චාරිත්‍ර කරද්දී තිබුණේ ගොවියා නැකතට එක්ක කිරි ගහක් හදනවා, කෙහෙල් පැලයක් හදනවා. ඒ වැඩ ඇල්ලීමේ නැකතට ඔක් කරා. හැබැයි මෙවර ඒක එතනින් එහාට ගිහලා තිබුණා. කලිනුත් තිබ්බද නැහැ? ඔව් මේක අපි ආපස්සට ගියොත් එහෙම අපි උදාහරණයක් විදිහට 1977 1960 වගේ අපි කියමු 1977 විවෘතාර්ථයකට කලින් මේ නැකත මේක යෙදුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඕක අපේ දන්නේ නැහැ. ඒකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හේතුව අපේ සංස්කෘතියට ප්‍රහාර එල්ල කරනවා කියලා මම හැමතිස්සෙම කියනවා. අපේ ගොවිතැනට අපේ හෙළ ශාස්ත්‍රයන්ට ඊට අමතරව ගත්තම අපේ මේ ස්වෛරීත්වයට ජාත්‍යන්තර බලපෑම් රැසක් තියෙනවා. ඒ නිසා මේවත් ටික ටික අඩපණ කරා. මේ බලපෑම් අඩපණ කරා. එහෙනම් අද වෙනකොට මේ දැන් 2021 අපි දකින මේ නැකතයි ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකක් හෝ වෙනසක් සිදු වෙමින් යනවා. හොඳයි. ඒ වෙනසට ගරු කරන්න ඕනේ. මොකද හේතුව කියන්නේ නැකතට පැලයක් හදන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම මොකද මම කියවනේ මේ අපේ කෘෂිකාර්මික යුගයක් එක්ක කෘෂිකාර්මික අවකාශයක ගොඩනගෙන යන කාලයක් කියලා. මම ඔක පටන් ගන්න 2019 ඉඳන්. මේ යුගය දැන් පටන් ගන්නවා කියන දණ්ඩ එනවා. බලන්න මේ අවුරුද්දේ ඔය නැකතත් යෙදිලා තියෙනවා. ඉතින් තවත් මොනවද ඔප්පු කරන්න තියෙන සාධක මේ එක පටන් ගන්න. ඒ නිසා මිනිස්සුන්ට දැන් පුරුදු කරන වගා කරන්න. දැන් කොරෝනා කාලේදී අපි දැක්කනේ මිනිස්සු තමන්ගේ ගෙවත්තේ වගා කරගත්තා. මිනිස්සුන්ට ඒත්තු ගෑනුනා. අපි හිටව ගත්තොත් අපිට නැගිටින්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා මේ නැකත කලින් තිබ්බ දෙයක් මේක දැන් අලුත් වුණා. අලුත් වුණා නෙමෙයි ආයි ආවා. එහෙනම් ආයි ආවේ මොකද්ද? අපිට තේරුණා අපිට විදේශ රටවලටම අතදික් කරගෙන කන්න ඕනේ නැහැ කියන කාරණේ. අපිට දැන් ආවා අපි ස්වෛරීත්වයෙන් නැගිටින්න ඕනේ කාරණේ. අන්න ඒක ආවා මේ නැකතත් එක්ක. මේ අලුත් අවුරුද්දේ ලග්න 12ට කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න කලින් තව නැකත් දෙකක් තියෙනවා. මේ දෙකත් ඉටු කිරීමේ තියෙන වටිනාකම මොකද? සමහර වෙලාවට හිස තෙල් ගෑමේ චාරිත්‍රය. මේක ඉස්සලෝ නියුරෝගී බවත් එක්ක පුද්ගලයාගේ තියෙන සෞඛ්‍ය සම්පන්න බවත් එක්ක බැඳලා තියෙනවා කියලා කාරණේ තමයි සඳහන් කළේ. හැබැයි දැන් අලුත් අවුරුද්දට ඔබ සියල්ල කරන්න සූදානම් වුණාට අවුරුද්දට කලින් ගොඩක් වෙලාවට කරන්නත් නැකත් දෙක තමයි හිස තෙල් ගෑමේ නැකත සහ වැඩට යන නැකත. රැකී ආරක්ෂා සඳහා පිටත් වීමේ නැකත. ওই දෙක කරන්නේ නැහැ. සමහරවිට අර මොකද අවුරුද්ද පටන් ගන්නකොට තිබ්බ ජවයේ ටිකක් හීන වෙනවා. ওই කාල සීමාව වෙනකොට එනකොට. හිස තෙල් ගන්න ඕනේ 14 වෙනිදා පොඩ දාඩි දාපු ගමන් කියලා නානවා. මේක ඉටු කිරීමේ වටිනාකම ජ්‍යොතිෂ විද්‍යාවට අනුව. අලුත් අවුරුද්ද උදාවේ ඉඳන් අපි අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 2:33 පස්සේ අලුත් අවුරුද්ද උදාවනට පස්සේ ඉඳන් සූර්ය කිරණ සහ කිරණ අවකාශය 2021 අවුරුද්දේ අප්‍රේල් මාසේ 17 වෙනිදා උදෑසන 7:16 වෙනකොට තමයි ඒ කිරණ ආපහු නියම ආකාරයෙන් සමනයටපත් වෙන කාලය. ඒතර මේ කිරණත් එක්ක ගියොත් ලොකු විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ සමනයටපත් වෙන කාලය තුල හිස තෙල් ගා ස්නානය කිරීමෙන් අවශ්‍ය වෙන පෝෂකය සහ අවශ්‍ය වෙන ගුණාත්මක භාවය සහිත හිස තෙල් ගාලා අපි උදාහරණයක් විදිහට මේ පාර තියෙන්නේ හිසට නුගපත් පායට කරදපත් තබා නිල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුගපත් යුෂ නානු හා තෙල් මිශ්‍රිත නානුගා ස්නානය කිරීම මැනවි කියලා. එතකොට මෙහෙම තියෙනකොට අර ඒ කියන ඖෂධය, ඒ ඖෂධය ගාලා ස්නානය කරාම ලොකු වෙනසක් අපේ ශරීර නිරෝගීමත් බවක් ඇති වෙනවා. මේක හිසෙන් උරාගෙන අපේ මොළයේ තියෙන ට්‍රිලියන් 60ක් ස්නායු විද්‍යාත්මකව එතනට ගමන් කරලා ඒ ස්නායු වල තියෙන ගුණාත්මක වැඩි කරනවා. අපේ රෝගී භාවයෙන් යටපත් කරන්න හේතුවක් වෙනවා. මේ ස්නානය කිරීම නැකත අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේවා අපි හරියට කරලා බලන්න මේක ඔයගොල්ලන්ට දැන් නැකත් ටික හරියට කරන්න පවා හිතුනේ සැබවින්ම කොරෝනා ආශිර්වාදයත් එක්ක. කොරෝනා ආශිර්වාදය කියන්නේ වැරදි අනිත් හැමෝම දොස් කියයි. හැබැයි ඉතින් සමහර වැටීම් යම් යුගවල ආශිර්වාද කරගන්නවා ආයි නැගිටින්න. ඊළඟට අන්තිම නැකත අපි මේක ගැනත් කතා කරලා ලග්න 12 ගැනත් කතා කරනවා. ඊට කලින් විරාමයකට යන්නත් ඕන 19 වෙන තමයි රැකී ආරක්ෂා සඳහා පිටත් වෙලා යන්න තියෙනවා. මම දන්නේ ලංකාවේ එහෙම කර්මාන්ත ශාලාවල හරි ආයතන වල හරි ඒ දවස් වෙනකන් නිවාඩු දෙනවද කියලා. ඊට කලින් සමහරවල්ලාට සේවයට වාර්තා කරන්න සිද්ධ වුණා. 19 වෙනිදා ඔය නැකත ඉටු කිරීමේ තියෙන වටිනාකම මොකද්ද? ඔව් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙනකොට ඒ කාලය තුළ තමන්ගේ නිවැරදි මානසිකත්වයෙන් තමන් සතුටෙන් ඒ කාර්යය කරන්න පටන් ගත්තා නම් තමන්ට ලොකු
වීරයක් දැනෙනවා. ඊට අමතරව තමන් ඒ කාරණා තුළ වේගවත් බවක් දැනෙනවා. අපි කියමු සමහර අපි නැකතක් බලන්නේ ඕනම දෙයකට අපි ව්‍යාපාරයක් පටන් ගන්න හෝ විවාහයකට හෝ නැකතක් බලන්න එතනින් හරිය කාර්යය තම ඵලදායී ලෙසට කරලා ඒකෙන් තමන්ටත් ඒකෙන් සමාජයටත් යහපතක් කරන්න. එහෙනම් මේ ඵලදායී මොහොතකින් ආරම්භ කරපු දේ වඩාත් ඵල දරනවා. ඒ නිසා ඒ දරන කාලය තමයි එතනින් ආරම්භ වෙන්නේ. දැන් ඒත් අපිට මං කියනවා මේ දැන් අපි ගෝලීකරණ සමාජයක් තුල අපිට බෑ 17 වෙනිදා වෙන 19 වෙනිදා වෙනකම් ඉඳලා මේක පටන් ගන්න බෑ. හැබැයි නමුත් අපිට ඒ දවසට අපි කියමු ඔබ රැකිරක්ෂා ඊට කලින් පිටත්ව ගියත් ඒ දවසේ විශේෂයක් කරගෙන ඒ දවස තුලින් ඔබේ අලුත් දවස් අලුත් අවුරුද්ද පටන් ගන්න රැකියාවේ. රැකියාව අලුත් අවුරුද්ද 19 වෙනිදා දවසේ උදෑසන 6:39 පටන් ගන්න. ඔබ හරියට ඒ දේ කරලා බලන්න. ඔබට අලුත් අවුරුද්දම සුබ වෙනවා. ඔබ අලුත් අවුරුද්ද සතුටෙන් ගත කරනවා. ඔබ රැකියාවල තියෙන බාධක ප්‍රශ්න පීඩා මගහැරෙන්න ගන්නවා. ඒ හින්දා මේ අවුරුද්දවත් නැකතට වැඩට යන්න අර කියපු කාරණා සම්බන්ධයෙන් බාධක කම් කටළු තියනවා නම් අනෙක් පැත්තෙන් ඉස්සරහට යන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මෙවර නැකතට පිටත් වෙන්න ඔබට අනිවාර්යයෙන්ම ඒ සියල්ල පරදලා ඔබේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි මේ අලුත් අවුරුද්ද. ඒ නිසා නැකත් සිටුව ගැන ජ්‍යොතිෂ විද්‍යාත්මකව තියෙන වටිනාකම මේ නැකත් ඇයි ස්ථානගත කරලා තියෙන්නේ, ඒවටයි වර්ණයන් යොදලා තියෙන්නේ, ඒවටයි මෙන්න මේවා කරන්න කියලා නියමයන් කරලා තියෙන කියන කාරණේ සම්බන්ධව අපි ජ්‍යොතිෂ විද්‍යාත්මකව කතා කරේ. අපි ඊට පස්සේ ලග්න 12ට විශේෂම ඔබේ ලග්නෙට කොහොමද කියලා කතා කරනවා මේ විරාමයෙන් පස්සේ. විශ්ව ශාස්ත්‍රවේදී මේරු සම්පත් ලේනගේ අපේ අවුරුද්ද කොහොමද කියලා ජ්‍යොතිෂ විද්‍යාත්මක විමර්ශනයක එන්නේ අවසන් විනාඩි කිහිපේ. දැන් අපි කතා කරලා නැගත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේ තියෙන වටිනාකම ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කොහොමද මේවා ස්ථානගත කරලා තියෙන්නේ, ඇයි මේවා සමරන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන්, මේවා ඉටු කරන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් දැන් ඔබ බලාගෙන ඉන්න ඔබේ ලග්නෙට කොහොමද කියලා අහගන්නනේ. මේරු අපි විනාඩි කිහිපයයි තියෙන්නේ. අපි ලග්න 12ම කියන්න ඕන. අපි පටන් ගමු. අපි මේ මුලින් පටන් ගමු. දැන් අප්‍රේල් මාසේ 14 පස්සේ මේ සූර්ය සංක්‍රාන්තිය සමගම කොහොමද මේෂ ලග්නයට කියලා. මේෂ ලග්න හිමියන්ට ඔන්න වසර ගානකට පස්සේ සුබ කාලය ආරම්භ වෙනවා. ඒ තමයි තමන්ගේ ව්‍යාපාර කටයුතු වේවා, නිවාස කටයුතු වේවා. ඊට අමතරව ගත්තාම යම් විදියකින් ගෘහස්ථය තුළ යම් දියුණුවක්, අධ්‍යාපනික වශයෙන් පවා දියුණුවක් ඇති වෙන පොදුවේ ගත්තාම මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි නිවැරදි ධර්මානුකූල දීපේත්මක් කරා ගමන් කරන්නත් මානසික සහ ආධ්‍යාත්මික දියුණුවකුත් හැදෙන කාලයක්. අර ලග්න ජන්ම අෂ්ටමේ රාශික වලින් මිදිලා. ඒ නිසා සුබ කාලයක් බවට පරිවර්තන වෙනවා සහ ලැබීම් භාවයේ හිරට ගමන් කරනවා මේෂ ලග්න හිමියන්ට මේ කාලය තුල. ඒකම අපි යන් වෘෂභ ලග්නයේ දෙසට. වෘෂභ ලග්නයේ අයට ගත්තාම ඒ අයටත් ආර්ථික වශයෙන් තාම යහපත් වූ කාලයක් වශයෙන් ගොඩනගෙනවා. එයාගේත් ව්‍යාපාර හා ව්‍යාපාර ආශ්‍රිත කටයුතු වලින් දියුණුවකුත් සමාජ බැඳීම් හා යාශිතත්වනුත් ඊටම සාර්ථක වශයෙන් ගොඩනගෙනවා. අර විවාහ දෝෂ සහ බාධක තිබුණ අයගේ විවාහ දෝෂ සහ බාධකත් මේ වසරේ අගභාග අපි ගත්තාම අගෝස්තු සැප්තැම්බර් වගේ කාලවලදී ක්‍රමක්‍රමයෙන් නික්ම යනවා. ඒ නිසා ඒක සුභවාදී විදිහට ක්‍රියාත්මක වෙනවා. මිතුරු ලග්න හිමියන්ට ඒ අයට 2020 වසරේදී ජනවාරි මාසයේ 24 වෙනිදා දිනේ ඉඳන් සෙනසුරු ලග්න ජන්ම අෂ්ටමේ රාශික අතරින් අෂ්ටමේ රාශිකයක් ගත කරනවා. ඒ සෙනසුරු අෂ්ටමේ ඇඳලා ඉන්නවා ජනවාරි 24 ඉඳන්. ඒ අෂ්ටමේ රාශියේ තිබ්බ හානිය අඩු වුණා මේ අප්‍රේල් මාසයේ 6 වෙනිදා ගුරු ග්‍රහයා කුම්භ රාශිගත වීමත් එක්ක. මොකද එතනින් වැරදි කලාවක වැරදි ස්ථානගතව එයා ගුරුගේ තිබ්බ බලේ හින භාවයකින් තමයි එතන රැඳුනේ. එහෙනම් ඒක අඩුවීමක්පත් වුණා. හැබැයි අෂ්ටමේ රාශික සම්පූර්ණ නිම වෙන්නේ නැහැ. එනස අපි 60ක් වගේ ප්‍රමාණතාවයක් මේකෙන් අඩු වෙලා යනවා. තවත් අපිට 40ක් ඉතිරි වෙනවා. ඒ නිසා අය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් අතර සැලකිල්ලෙන් සිටීම අතිශයින් වැදගත් වෙනවා. කටක ලග්න හිමියන්ට කටක ලග්න හිමියන්ට පීඩා බාධක මැද තමන්ගේ බුද්ධිය හෙලන කාලයක්. එහෙනම් අපි කියමු කටක ලග්න හිමියන්ට නම් සුබ කාලයක් බවට පත් වෙනවා. ප්‍රශ්න බාධක තෙරපි මැද තමන් ඊට වඩා වේගෙන් තමන්ගේ ආර්ථිකයන් සැලසුම් කරගෙන ඒ වගේම තමයි යම් විදියකින් සාර්ථක අනාගතයකට සැලසුම් කරන කාලයක්. විස බීජගත රෝග සහ ඒ වගේම තමයි යම් විදියකින් ඔය ආහාර වර්ග අතර නිසියාකාරයෙන් සැලසුමකින් තොරව ආහාර ලබා ගත්තොත් රෝගී භාවයන් අත් වෙනවා. නමුත් මේ රෝගී භාවයන් අත් වුණොත් ඒකට ප්‍රතිකාරමත් ඉක්මනින් කටක ලග්න හිමියන් සැලසුම් කරනවා කියන කාරණය යම් විදියකින් හොඳම නිවැරදි ආකාරයෙන් සකස් කරනවා. ආමාශකතවත් ඒ වගේම තමයි ධන හිස්ස ආශිතවත් එමෙම රෝග ලක්ෂණ මේ කාලේ කටක ලග්න හිමියන්ට උදා වෙනවා. නමුත් පොදුවේ ගත්තාම කටක ලග්න හිමියන් මේ සියලු අභියෝගයන් දිනා ගන්න වසරක් බවට පත් වෙනවා. සිංහ ගෘහස්ත ජීවිතය ආශ්‍රිත විවිධ ප්‍රශ්න සහ බාධක සිංහ ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ කාලය තුල සිංහ ලග්න හිමියන් ගත කළ යුතුයි. ඊට අමතරව ගත්තම ජල විපත් සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න ඕනේ. නොසිතූ අවස්ථාවල ව්‍යාපාර කටයුතු කිරීමෙන් හදිසි ධන ලාභ ඊටම හොඳින් උදා කර ගැනීම හැකියාව ලැබෙනවා. කෘෂි කර්මාන්ත ආශ්‍රිත නිලන සිංහ ලග්න හිමියන්ට නම් අතිශයින් සුබයි. තමන්ගේ ඵලදායීතාවය ඊටම හොඳින් උදා වෙන කාලයක් විදිහට ඒ ආශ්‍රිතව ගොඩ නැගෙනවා. කන්‍යා ලග්න කාලයකට පස්සේ දියුණුවක් කන්‍යා ලග්න හිමියන්ට. මොකද හේතුව කන්‍යා ලග්න හිමියන්ට කාලයට පස්සේ ඔන්න සතුට සහ ප්‍රීතිය ඉස්මතු වෙන කාලයක් විදිහටත් එයාගේ දියුණුව සහ සතුට දෙකේ කාලයක් බඩපත් වෙනවා. තමන් අපේක්ෂාවෙන් ඉන්නව කටයුතු රැසකින්ම දියුණුවක් අත් වෙනවා. අධ්‍යාපන වශයෙන් වගේම යම් විදිහකින් සෞඛ්‍ය වශයෙන්ුත් යම් ඵලදායී තැනකට පරිවර්තනය වෙනවා.
තුලා ලග්න හිමියන් ගත්තාම ශස කියන යෝගයෙන් ආරම්භ වෙන නිසා තුලා ලග්න හිමියන්ගේ පහුගිය කාලේ තිබුණා වූ බාධක නම් ඔන්න මගහැරෙනවා. හොඳින්ම අපි දකිනවා ඔන්න අගෝස්තු මාසයේ ඉඳන් ඊටාම හොඳින් අගෝස්තු මාසයේ තුලා ලග්නයේ බාධක ඉවර වෙලා තමන්ගේ දොර කටයුතු ආර්ථික වශයෙන් ලාභදායක කටයුතු ව්‍යාපාර වශයෙන් ගෘහස්ථයක සතුටෙන් කාලය ගත කරන කාලයක් බවට පත් වෙනවා තුලා ලග්න හිමියන්ට. වෘශ්චික ලග්න හිමියන්ට අපි වෘශ්චික ලග්න හිමියන් ගැන ගත්තම වැදගත්ම රාශියක තත්ත්වය. මොකද වෘශ්චික ලග්න හිමියන්ට කලබලකාරී ආවේගශීලී දැඩි තීන්දුවීමත් එක්කම තමන් විසින් ගන්නා තීන්දුව වලින් තමන් ඉතා ඉහළ ප්‍රතිඵල නෙලා ගන්න කාලයෙන් තමන් කලබල වීම සහ ඍජු තීරණ ගැනීම අතිශයින් යහපත් වෙන කාලයක්. ඒ නිසා බය නැතුව තමන් තීන්දුව ගන්න ඕනේ. කිසිම කෙනෙක්ට විතක යටපත් වෙන්න ඕනෙත් නැහැ. තමන් ඍජු තීරණ ගැනීමෙන් තමන්ට වාසිදායක තත්ත්වයන් උදා කර ගැනීම වගේම ඒ තීරණ සාර්ථකයි කියන තැනත් පෙන්වන කාලයක්. ධනු ලග්න හිමියන්ට කාලයකට පස්සේ ආර්ථික දියුණුවක් වගේම සෞඛ්‍ය වශයෙන් යම් බාධා කීපයකට මුහුණ දෙනවා. ආර්ථික වශයෙන් දියුණුව තියෙනවා, සෞඛ්‍ය වශයෙන් බාධා කීපයක් ඇති වෙනවා. අධ්‍යාපන දුවදරුවන් සෞඛ්‍ය තත්ත්ව ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. එකක් තමයි ආහාරට හා සම්බන්ධයෙන්. ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම යෝග්‍යයි. අපි යම් මකර ලග්නයේ දෙසට මකර ලග්න දෙසට ගියාම මකර ලග්නයට ගෘහ ජීවිතය ආශ්‍රිත විවිධ ගැටලු සහ බාධක ආවත් ඒවා යම් සමනලට පත් කර ගැනීම හැකියාවක් ලැබෙනවා වසර අගභාගය තුලදී. ආර්ථික වශයෙන් ලාභ ලැබීම සහ නොසිතූ ධනයන් තමන්ට නොසිතූ ධනයන් සහ වත්කම් ශනික ලැබීම වලට පත් වෙනවා. නමුත් මේ ධනය ආරක්ෂා කරගත යුතුයි කියලායි අපි මකර ලග්න හිමියන්ට නිරන්තරයෙන් කියන්න වෙන්නේ. ඒකම අපි යම් කුම්භ ලග්නයේ දෙසට කුම්භ ලග්න දෙසට ගියාම වැය පාර්ශ්වය ඉහළ යනවා. හැබැයි ඉතින් නව ව්‍යාපාර කටයුතු ආර්ථික වශයෙන් යහපත් වූ තත්ත්වයන් ඊට අමතරව ගත්තාම බුද්ධියෙන් ක්‍රියා කිරීම ඊට අමතරව ගත්තාම හොඳ සැලසුම්ගත ක්‍රියාවලින් වල යොමු වීම කුම්භ ලග්න හිමියන්ගේ ප්‍රඥාව ගෝචර වීම ඊටම හොඳින් පවතින මේ ග්‍රහ වෙනස් වීම සමගම මීන ලග්න හිමියන්ට කොහොමද? මානසික වෙහෙසට පත් කරන කාලයක්. මීන ලග්න හිමියන්ගේ මානසික වෙහෙස සහ කාර්යබහුලත්වය ඉහළින් ගමන් කරන කාලයක් බවට පත් වෙන නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. Taman සෞඛ්‍ය තත්ත්වය අතපසු වුණොත් සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්නට ඕන. රෝග ඉස්මතු වීමේ අවදානම වැඩි නිසා මීන ලග්න හිමියන්ට කලබලකාරී වෙහෙසකාරක අත කාලයක් යන. මොකද එයාට සෙනසුරු ලග්නගත වීමේ අවදානම ක්‍රමක්‍රමයෙන් යන නිසා එයාගේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිල්ලෙන් මොකද එයා ඉන්නේ මේ වෙනකොට සෙනසුරු මකර රාශිය නිසා 11 යන කෙන ස්ථාන නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය වෙනවා. මියුරු නොගෙව දෙයක් කියන්නම් මේ ඔය සියලු ලග්න වලට තෑගි දෙන්න සහ තෑගි ලැබෙන්න වරම් තියෙනවා. එහෙම තියෙනවා නේ අලුත් අවුරුදු කාලේ. ඇයිද මේ අලුත් අවුරුදු සමයේ හැම ලග්නයක හිමියෙකුටම තෑගි දෙන්නත් පුළුවන්, තෑගි ගන්නත් පුළුවන්. තෑගි ලැබෙනවා අනිවාර්යයෙන්ම. අවසාන විනාඩි කිහිපෙ ඉන්නේ. මියුරු දැන් සමහරලාට ලග්න 12ට හොඳයි කියලා කිව්වා. ලග්න සමහර ලග්න වලට හොඳයි බාධක තියෙන. හොඳ ලග්න හිමියන්ට ඒක වඩාත් හොඳ කරගන්නත්. බාධක තියෙන අයට බාධක මගහැරගෙන යන්නත් මේ අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව කොහොමද කටයුතු කරන්න ඕන කියලා අපි අවසන් විනාඩි දෙකකින්. ඔව් අපි මෙතනදී එකක් තමයි අපේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව කියන අපි මේ විෂ්ණු දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ කාලයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි නිරන්තරයෙන්ම මේ ලෝක තලයේ සුරක්ෂා කරන විෂ්ණු දෙවියන් වහන්සේට ආගම අනුකූල සහ අපි උදාහරණයක් විදිහට ශාස්ත්‍රානුකූලව නම් නිරන්තරයෙන් පුද පූජා පින්කම් කිරීම සහ ආශිත කටයුතු දෙදීම යෝග්‍ය වෙනවා. ඊට අමතරව ගත්තම කෙසේ වෙතත් අපිට ආධ්‍යාත්මික වශයෙන් සැහැල්ලුවකින් යුක්තව තමන් කරන ක්‍රියාකලාපයන් නිසා කරන සැලසුම් කරගෙන ගමන් කිරීම යෝග්‍යයි. තමන්ට මනසට දැනවන්නේ මම මේ කල යුතුද නැද්ද කියන කාරණා නිරන්තරයෙන් මනස දියුණු කර ගැනීම ආධ්‍යාත්ම දියුණු කර ගැනීම තුලින් තමයි මේ ගමන සාර්ථක වෙන්නේ නේ. මොකද අපි කොච්චර කිව්වත් මේක තමන්ට බලපාන වෙනසක් තියෙනවා. මොකද තමන්ගේ උත්පත්ති හොරාවන් උත්පත්ති කාලවල වෙනසක් තියෙන නිසා මේ හැමදේම ඒ රාශියින් ආයතම පොදුවේ බලපානවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපි මේක බලපාන අය තමන්ගේ වෙනස්කම් තියෙනවා. තම උත්පත්ති හොරාවන් තමන්ට බලපාන විදි වෙනස්කම් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙසේ වෙතත් තමන් බුද්ධිමත්ව ක්‍රියා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා කාලය නාස්තියකින් තොරව මේ ආර්ථික අභියෝගයනොත් කාල නාස්තියකින් තොරව මේ සමාජ අභියෝගන දිනාගෙන ඉස්සරහට යන්න කියලා මම හැම දිනාගම ඉල්ලීමක් කරන්නේ. නිසා මේ ගත හැකි වැඩ කොටස් සියල්ල මේකෙන් ගන්න අරන් ඉතා වේගෙන් සැලසුම් කරන තමන්ගේ දියුණුව සහ පැවැත්ම. මට කෙටි උත්තරයක් දෙන්න. ඔබේ ජ්‍යොතිෂ විග්‍රහයට අනුව රටේ ඉස්සරහ ගමන පිළිබඳ ඉදිරි ගමන පිළිබඳව කතා කළොත් ඉස්සරහට ළඟටම තියෙන ජයග්‍රහණය මොකක්ද ජ්‍යොතිෂ විද්‍යාවට අනුව? ළඟටම ජයග්‍රහණය තමයි පරිවර්තනයේ කෘෂිකාර්මික යුගයක් දක්වා වේගයෙන් පෙරලීම. ලංකා කේන්ද්‍රය ඉතා වේගයෙන් පෙරලෙනවා මේ තත්ත්වය. වගා කිරීම ශේෂණ ඉතා වේගයෙන් කරන අපිට මේ රට තුල නිෂ්පාදනය කරන දේවල් පිටරට ගෙන යාමේ හැකියාව හොඳින් උදා වෙනවා. මේ වසරේ අගෝස්තු මාසයෙන් පස්සේ අන්න ඒක ඉතා වේගයෙන් උදා වෙන මේ ලංකා තලයට. හරි. අපි වෙන ස්තුතිවන්ත වෙනවා මියුරු සම්පත් ලේනගේ පැතුමට අද සහභාගිත්වය සම්බන්ධයෙන් අලුත් අවුරුද්දට ජ්‍යොතිෂ විද්‍යාත්මක විග්‍රහයක් එක්ක ඔබේ ලග්නයට කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් එතුමා ටිකක් ගැඹුරින් සඳහන් කළා. මොනවා කිව්වත් මොනවා කළත් ඔබ උත්සාහ කරන්න මේ අලුත් අවුරුද්ද ජයග්‍රහණය කරන්න පුළුවන් ඉලක්කයක් ඉස්සරහා තියාගෙන පියවර ඔසවන්න. 13 වෙනිදා නොනගතේ උදා වෙන කාලේ ඉඳන් අලුත් අවුරුදු උදා වුණාට පස්සේ සහ රැකී ආරක්ෂා පිටත් සඳහා පිටත් යන නැකත උදා වෙන තෙක් ඔබ ඒවා පිළිවෙලට සිද්ධ කරන්න. පවුලත් එක්ක සතුටින් සියලු දෙනා එකතු කරගෙන මේ කාරණා ටික කරන්න. එතකොට එකක් සංස්කෘතිකමය දායාදයක් අපි දරුවන්ට ලබා දෙනවා. සංස්කෘතිකමය වටිනාකම් අපි එකතු කරගන්නවා. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික සුවයක් අපි එකතු කරගන්නවා. අනිත් පැත්තෙන් හැඩි වෙලා තියෙනවා නම් ජීවිතේ පිළිවෙලකට හදාගන්න මේ නැකත් සිටුවේ වටිනාකම ඔබට ලැබෙන නිසා ඒ සියල්ල ඉටු කරන්න ඔබ අධිටාන් කරගන්න අදම සූදානම් වෙන්න.
එහෙමනම් බෙහෙම ස්තුතියි මියුරු සම්පත් ලීර්ගේ මැතිතුමන් සහභාගීත්වය සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබට වැඩසටහන සමුදෙන්නේ. ඔබත් අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙන්න. අපිත් ස්වාධීන රූපවාහිනී මහගෙදර විදිහට මේ මැදිරියේ ඉඳන් කිරි උතුරන්න ලෑසි රටටම කිරි ඉතරෙන්න. ඒකත් එක්කත් එකතු වෙන්න ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. සමගන සියලු දෙනාටම උදා වෙන මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරිපැණි ඉතිරෙන ඔබේ බලාපොරොත්තු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන සහ සියලු නැකත් ඒ ආකාරයෙන්ම ඉටු කරන්න හිතෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්. අයිබෝන්.